අයිබෝන් ඉලක්ක සපිරි ඔබේ ජීවිතය තවත් අර්ථවත් කරන්න ඒ ඉලක්ක ජයගන්න පාර කියා දෙන්න ඒට උදව් කරන්න මේ උදෑසනත් අපි සූදානම් ජාතික පාසල විද්‍යාව වැඩසටහනෙන් ජීවිතයේ ඔබට ඉලක්ක ඇති ඒ ඉලක්ක සාර්ථකව ඉටු කරගන්න නම් එහෙමත් නැත්නම් ඒ ඉලක්ක සඵල කරගන්න නම් ඔබ ලැබෙන කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්න සිද්ධ වෙනවා. ඉතින් මේ උදෑසන ලැබෙන කාලය බොහොම හරවත් යමකට යොදවන්න ඔබට පුළුවන්කමක් තියෙනවා නම් ඒක වටිනවා. ඉතින් මේ උදෑසන ඔබට මේ ගත වෙන කාලය හරවත්ව වටිනා යමකට යොදවන්න ඉඩකඩ ලැබෙනවා. අද දවසේත් ජාතික පාසල විද්‍යාව වැඩසටහනත් එක්ක අද අපි තෝරගන්න පාඩම් මාතෘකාව උදෑසනම මතක් කරන්නම් 11 ශ්‍රේණියේ භෞතික විද්‍යාව කොටසට අදාළ පාඩම් මාතෘකාවක් තරංග පිළිබඳවයි අද අපි කතා කරන්නේ. තරංග කියන පාඩම් මාතෘකාව අපි විස්තරාත්මකව ඔබත් එක්ක බෙදා හදා ගන්නවා. මේ ගැන කතා කරන්න මේ ගැන ඔබට කියලා දෙන්න ජාතික පාසල විද්‍යාව ඇඳුරු මඩුල්ලේ අපේ ආචාර්යවරු දෙපළක් සූදානම්. මිනුවන්ගොඩ බුරුල්ලපිටිය ජාතික පාසලේ විද්‍යා ආචාර්ය ගෝකුල සිරිවර්ධන සර්, ඒ වගේම කඳාන ශාන්ත සෙබස්තියන් මහාවිද්‍යාලයේ විද්‍යා ආචාර්ය වසන්ත ගුණවර්ධන සර් අද සූදානම් අපිත් එක්ක මේ පාඩම ගැන කතා කරන්න. ආයිබෝන්. ප්‍රථමයෙන්ම අපි සූදානම් ගෝකුල සර්ත් එක්ක මේ තරංග කියන පාඩම් මාතෘකාවට ප්‍රවේශයක් ලබා ගන්න. අපි ඉස්සෙල්ලම මේ තරංගයක් කියලා කියන්නේ කුමක්ද කියලා ගෝකුල සර් හඳුනගනිමු. ඔව්. ප්‍රභා අපි තරංගයක් ගැන කතා කරද්දී අපිට ස්වභාව ධර්මයෙන් හම්බෙලා තියෙන හරි සුන්දර දෙයක් තමයි තරංගයක් කියලා කියන්න පුළුවන් මට මුලින්ම. ඒකට හේතුව තමයි දැන් දුවේ පුතේ ඔබ දන්නවා අපි යම් කිසි ද්‍රව්‍යයක්. දැන් ඔබ හිතන්න ඔබට ගල් ටිකක් ඇද ගන්න ඕන නම් ඔබ තාච්චියක් හෝ විල්බැරෝවක් ඔබ භාවිතා කරනවා. එක තැනක ඉඳන් එක තැනකට ගෙනියන්න. ඊට පස්සේ අපිට පුළුවන් විදුලිය වැනි දෙයක් එක තැනක ඉඳන් එක තැනකට ගෙනියන්න ඔබට වයර් එකක් වාගේ දෙයක් භාවිතා කරන්න පුළුවන්. අපි භාවිතා කරනවා. හැබැයි ඔබට ශක්තියක් එක තැනක ඉඳන් තව තැනකට ගෙනියන්න ඕනේ වුණොත්. බලන්න ස්වභාව ධර්මයෙන් ඔබට අප දන්නවා අපිට සූර්යයා තමයි අපේ ප්‍රධාන ශක්ති ප්‍රභවය. ඒක සූර්යයා අපිට කිලෝමීටර මිලියන ගණනාවක් ඈත ඉඳන් අපේ මේ පෘථිවියට සූර්ය කිරණ වලින් එහෙම නැත්නම් සූර්යයාගේ අර ආලෝකය සහ තාපය අපිට එවන්නේ කොහොමද? ඔබට තේරෙනවා ඇති අන්න අපිට තරංග ඕන වෙන තැන. එතකොට බලන්න අර සූර්යයා අපිට කිලෝමීටර් මිලියන ගානක ඈත ඉඳලා අපිට ආලෝකය සහ තාපය තරංගාකාරයෙන් තමයි අපිට එවන්නේ. එහෙනම් අපිට මේ දුවේ පුතේ මේ තරංගයක් කියන්නේ මොකද්ද කියලා ඔබට දැනටම තේරෙනවා. ශක්තිය එක තැනක ඉඳන් එක තැනකට ගෙනියන්න අපිට ස්වභාව ධර්මයෙන් හම්බෙලා තියෙන ලස්සන ශක්ති වාහකයක් තමයි මේ තරංගයක් කියලා කියන්නේ. ඉතින් අද අපි මේ මාතෘකාවෙන් විතර මේ තරංග පිළිබඳව සහ තරංග කියන්නේ මොනවද අපි ස්වභාවිකව අපිට හම්බෙලා තියෙන තරංග වර්ග මොනවද මේවා ආදී වශයෙන් තරංග පිළිබඳව තමයි අපේ වැඩිපුර අපි කතා කරන්න හදන්නේ. ඉතින් මෙතෙන්දී අපිට තරංගයක් කියන එකේදී මේ අර්ථ දැක්වීමක් අපිට ඉස්සෙල්ලාම කතා කරන්න වෙනවා. ඔබ බලන්න මෙතන තියෙනවා ඒ නිසා මාධ්‍ය දිගේ හෝ අවකාශයේ ගමන් කරන කැළඹීමක් තමයි තරංගයක් ලෙස හඳුන්වන්නේ. සරල වචනයක්නේ කැළඹීම. ඔබ දන්නවා කැළඹීමක් කිව්වම වාතය කැළඹෙන්න පුළුවන්, ජලය කැළඹෙන්න පුළුවන්. ඉතින් මේ වැනි කැළඹීම් මාලාවක් තමයි අපි මේ තරංගයක් කියලා කියන්නේ. මේ කැළඹීමක් ඔස්සේ තමයි මේ ශක්තිය වාහකයක් විදිහට මෙතන මේ ශක්තිය එක තැනක ඉඳන් තව තැනකට ප්‍රවාහණය කරන මේ වාහකය තමයි මෙන්න මේ තරංගය කියලා කියන්නේ. අපිට සරලව දකින්න හම්බෙන්නේ වැනි තරංගයක් තමයි අපිට මේ වතුරේ දකින්න හම්බෙන්නේ මේ ජල තරංග. ඔය බලන්න ඔබ දැකලා තියෙනවා ජල පෘෂ්ඨයකට වැහි බිඳුවක් වැටුණු වෙලාවක මෙන්න මේ වගේ ජල රැලි නංවන අවස්ථා බොන තරම් දැකලා තියෙනවා. ඉතින් මෙවැනි අවස්ථා ඔබ ඔන්න ඔය අපි දකින සරල ආකාරයේ කැළඹීමක්. එහෙම නැත්නම් තරංගයක් ඔබ දැක්කේ. ඉතින් අපිට මේ සඳහා තව තියෙන උදාහරණ බලන්න. ඔතන අපි දැක්ක උදාහරණය තමයි ජල තරංගය. ඊළඟට අපිට કૃතිමව තරංග ආදර්ශනීය කිරීම සඳහා ලැබ් එකේ අපි භාවිතා කරනවා ස්ලිංකිය. ස්ලිංකියක හට ගන්නා තරංග අද ඔබට පෙන්වන්නම් අපි. ස්වභාව ධර්මයෙන් අපිට හම්බෙලා තියෙන සූර්යාලෝකය මෙතන ආලෝක තරංග, ධ්වනි තරංග. දැන් මම මේ කතා කරන දේ ඔබට එන්නේ ධ්වනිය ඔස්සේ ධ්වනි තරංගයක් විදිහට. ඉතින් අපිට තව හම්බෙනවා ශුද්ධ තරංග, එක්ස් කිරණ. ඔබ දැකලා තියෙනවා විවිධ ආකාරයේ මෙන්න මෙවැනි තරංග අපට හම්බ වෙනවා මේ ස්වභාව ධර්මයේ. ඔබ දන්නවා දැන් අපි ගුවන් විදුලි තරංග කතා කරනවා, රූපවාහිනී තරංග කතා කරනවා. ඒවා මිනිසා විසින් ස්වභාවිකව අපිට ලැබිලා තියෙන දේවල් වලට අමතරව මිනිසා විසින් නිෂ්පාදනය කරන තරංග වර්ගයක් තියෙනවා. ඉතින් මේ විදිහට ඔබට දැන් තරංගයක් කියන්නේ මොකද්ද කියන එකේ යම් අවබෝධයක් ආවා. මේක තමයි ශක්තිය එක තැනක ඉඳන් එක තැනකට ගෙනියන්න අපිට ස්වභාව ධර්මයෙන් හම්බෙලා තියෙන ශක්ති වාහකය. මෙයා අපි කියන්නේ කැළඹීමක්, මාධ්‍යයක ඇති වෙන කැළඹීමක් ඔස්සේ තමයි මේ සිදුවීම අපිට කරලා දෙන්නේ. ඉතින් මේක තමයි අපිට තරංගයක් පිළිබඳව සරලව හඳුන්වා දෙන්න පුළුවන් විදිය.
දැන් අපි තරංග පිළිබඳව කතා කරනකොට ඊළඟට අපිට කතා කරන්න තියෙන තවත් කාරණයක් තමයි තරංග ආකාර පිළිබඳව. තරංග ආකාර පිළිබඳවත් අපි පැහැදිලි කරගන්න අවශ්‍යයි වසන්ත සර්ත් එක්ක. ඇත්තටම දැන් ගෝකුල සර් වඩාත්ම පැහැදිලිව මගේ පුතාට කියලා දුන්නා තරංගයක් කියන්නේ මොන වගේ දෙයක්ද කියන කාරණාව. ඉතින් ඔබ දන්නවා දැන් යම් කැළඹීමක් ඇති වෙනකොට යම් තැනක ඉඳන් තවත් තැනකට ශක්තිය සම්ප්‍රේෂණය කරන ආකාරය තමයි තරංගයක් කියලා හඳුනගත්තේ. එතකොට පුතේ තරංගයක කාර්යය තමයි ශක්තිය සම්ප්‍රේෂණය කිරීම. තරංගයකදී අංශු ගමන් කිරීමක් නෙමෙයි වෙන්නේ. මේ ශක්තියයි රැගෙන යන්නේ කියන කාරණාව මනාවට පැහැදිලි කරලා දුන්නා ගෝකුල සර් විසින්. දැන් පුතේ අපි මේ තරංග ගත්තාම මේ තරංග විවිධාකාරවට අපිට හම් වෙනවනේ. විවිධ ක්‍රියාකාරකම් ගන්නකොට විවිධ ශක්ති සම්ප්‍රේෂණ ආකාරයන් ගන්නකොට විවිධාකාර තරංග තමයි අපිට හමු වෙන්නේ. අපි බලමු මගේ පුතේ මේ තරංග කොහොමද අපි වර්ගීකරණයක් කරගන්නේ මොන මොන තරංග විදියටද මේවා වෙන් කරගන්න පුළුවන් නේ කියන කාරණාව. අපි තරංග ගත්තාම මේ තරංග ප්‍රධාන වශයෙන්ම වර්ගීකරණය කරන්නේ තරංග සම්ප්‍රේෂණයට මාධ්‍යයක් අවශ්‍යද නැද්ද කියන කාරණාව මත. එහෙනම් මගේ පුතේ මතක තියාගන්න ඕනේ තරංගයක් සම්ප්‍රේෂණය කරන්න මාධ්‍යයක් අවශ්‍යද නැද්ද කියන කාරණාව මත තරංග වර්ගීකරණය කරන කොටස් දෙකකට යාන්ත්‍රික තරංග සහ විද්‍යුත් චුම්බක තරංග කියලා. මෙතන මේ යාන්ත්‍රික තරංග කියලා කියන්නේ විශේෂයෙන්ම ඔය සම්ප්‍රේෂණ මාධ්‍යයක් අවශ්‍ය වෙන තරංග මේවා ප්‍රධාන වර්ග දෙකකට බෙදලා තියෙනවා තීර්යක් තරංග සහ අන්වායාම තරංග කියලා. ඒතර තරංග ප්‍රධාන ආකාර දෙකයි යාන්ත්‍රික තරංග සහ විද්‍යුත් චුම්බක තරංග. මේකේ යාන්ත්‍රික තරංග ආයෙ දෙකකට බෙදෙනවා තීර්යක් තරංග සහ අන්වායාම තරංග කියලා. අපි බලමු මගේ පුතේ දැන් ඔය කිව්ව තීර්යක් තරංග අන්වායාම තරංග කියන දෙකම අයත් වෙච්ච පොදු කුලකය තමයි පොදු කොටස තමයි යාන්ත්‍රික තරංග කියලා කිව්වේ. දැන් සාමාන්‍යයෙන් තරංගයක් ගත්තාම පුතේ මේ තරංගයේ සම්ප්‍රේෂණය වෙන්න. මොකද සම්ප්‍රේෂණය කියන්නේ එක තැනක ඉඳන් තව තැනකට ගමන් කරනවා. මේ සම්ප්‍රේෂණ කාර්ය සඳහා මාධ්‍යයක් අවශ්‍ය වෙනවා නම් සම්ප්‍රේෂණයේ සඳහා මාධ්‍යයක් අවශ්‍ය වෙනවා නම් ආන්නේ තරංගයට අපි කියනවා යාන්ත්‍රික තරංගයක් කියලා. අපි බලමු මොකද්ද යාන්ත්‍රික තරංගයේ නිර්වචනය. යාන්ත්‍රික තරංගය කියලා කියන්නේ පුතේ ප්‍රචාරණය සඳහා පදාර්ථමය මාධ්‍යයක්. ඔන්න ප්‍රචාරණය සඳහා පදාර්ථමය මාධ්‍යයක් අවශ්‍ය වන තරංග යාන්ත්‍රික තරංග කියලා අපි හඳුන්වනවා. ඒතර ඔයාට එදිනෙදා ජීවිතේ විවිධාකාර යාන්ත්‍රික තරංග හම්බෙනවනේ. මේ බලන්නකෝ ජල තරංග. ඒතර ජල තරංග කියන්නේ යාන්ත්‍රික තරංග වර්ගයක්. ඔබට පේනවා මෙතෙන්දි ජල අංශු ගමන් කරන්නේ නැහැ. ජල අංශු එක තැන ඉහළ පහළ ගමන් කිරීමක් විතරයි වෙන්නේ. ඒ කියන්නේ තරංගයේ යම් දිශාවකට ගමන් කරනවා වගේ පෙනුනට අංශු ගමන් කරන්නේ ශක්තිය විතරයි එතන තරංගයේ එක යන්නේ. එහෙනම් එකක් තමයි පුතේ ජල තරංගය. තවත් එක්කට යමු. දැන් බලන්නකෝ ශ්‍රින්කියක් ඇති කරන තරංග. දැන් ශ්‍රින්කියක තරංග ශ්‍රින්කිය විද්‍යාගාරදී භාවිතා කරන උපකරණයක්. ඒතර මේ ශ්‍රින්කිය මගින් ඇති කරන්නේ යාන්ත්‍රික තරංග. දැන් මෙතෙන්දිත් ඔයාලට පැහැදිලිව පේනවා දැන් ශ්‍රින්කිය ගමන් කරන්නේ නැහැ. ශ්‍රින්කිය තුලින් තරංගය තමයි ගමන් කරන්නේ. එහෙනම් ශ්‍රින්කියේ චලිතය. මේකත් අපිට යාන්ත්‍රික තරංග සඳහා උදාහරණයක් විදිහට ගන්න පුළුවන්. තව ඊටාම හොඳ උදාහරණයක් තමයි පුතේ ධ්වනි තරංග කියන ඒවා. ධ්වනි තරංග. දැන් අපි මේ ඔබට පේනවා රූපරාමයේ ස්පීකර් එකක්. නේද? ශබ්ද විකාශකයක් ක්‍රියාත්මක කරනවා. මේ ශබ්ද විකාශකයේ එක්ක යම්කිසි තරංගයක් තමයි ගමන් කරන්නේ. ශබ්දය අපේ කන වෙත රැගෙන එන්නේ තරංග ඔස්සේ. එහෙනම් පුතේ මේ යාන්ත්‍රික තරංග සඳහා තවත් සුවිශේෂී උදාහරණයක්. ඊට පස්සේ අපි කතා කරනවා සරසුල පිළිබඳ. සරසුල කියන්නේ පුතේ අපිට හම්බෙන සුවිශේෂී උපකරණයක්. දැන් මේකෙත් මේ කම්පනයත් එක්ක අපිට යාන්ත්‍රික තරංග නිර්මාණය කරගන්න පුළුවන්කම තියෙනවා. අපි බලමු සරසුලක් අරගෙන මේ කාරණාව. දැන් පුතේ ඔබට මේ පේන්නේ සරසුල කොටසක්. මේ තියෙන සරසුල. දැන් ඔබ ගත්තොත් එහෙම මෙතන ඔබට සරසුල කිහිපයක්. අපි විද්‍යාගාරයේ අපි මේක පාවිච්චි කරනකොට මේ වගේ සරසුල සමූහයක් අපි භාවිතා කරනවා
මෙතන 8ක් තියෙනවා. සරසුල 8ක් තියෙනවා. මේ 8 සකස් කරගෙන තියෙන්නේ අපි ඔය සංගීතයේදී අපි ඉගෙන ගන්න ස්වර සප්තකය තේමා කරගෙන. එතකොට අපි ගත්තොත් මෙතන මේ සා රි ග ම පා ද නි. එතකොට මේක ආය සා වලට එනවා. ඒ කියන්නේ අර අපි කියනනේ මන්ද්‍ර උච්ච කියලා අපි කියන්නේ උච්ච සා තමයි. එතකොට මේකෙන් අපි නිරූපණය කරගන්නේ. ඉතින් ඒ විදිහට. එතකොට මේ හැම එකටම පුතේ සංඛ්‍යාතයක් තියෙනවා. දැන් අපි ගත්තොත් මෙන්න මේ දිගම සරසුල. ඔන්න මම අතර ගත්තා දිගම සරසුල. මේ දිගම සරසුල ගත්තාම මේ දිගම සරසුලේ පුතේ වාට මෙතන බැලුවොත් පේනවා මෙන්න මේ මිට කොටසේ එයාගේ සංඛ්‍යාතේ ලකුණු කරලා තියෙන්නේ. දැන් මෙයාගේ නම් 256යි. සා කියන ස්වරය අපි අත්විඳින්නේ මේ 256ක සංඛ්‍යාතයක් සහිතව හර්ට්ස් 256ක සංඛ්‍යාතයක් සහිතව. දැන් බලන්න අපි මේ සරසුල නාද කළොත් දැන් බලන්න අපිට බලන්න මේ අතේ මෙහෙම මේ අතට පහර දීමෙන් හෝ එහෙම නැත්නම් රබර් කැවැල්ලක මෙහෙම පහර දීමකින් මේකේ ශබ්දය උපදවා ගන්න පුළුවනි. දැන් මෙහෙම මම හිතනවා ඔබට ශබ්දය ඇහෙන්නේ නැති. ආයෙ වතාවක් බලමු. එතන මේකේ මේ සරසුල නාද කරාම ඊටාම සිහින් හඬක් ඔබට ඇහෙන්න ගන්නවා. මෙයා කම්පණය වෙලා. එතන මේ කම්පණය නිසා වුණ තරංග ඇති වෙනවා. ඒ තරංගවල ඔබ දන්නේ කම්පණය නිසා ධ්වනිය ඇති වෙනවා කියලා. ආන්ගේ ධ්වනිය තමයි අපි අත්විඳින්නේ. හැබැයි පුතේ මේ හර්ට්ස් 256ක සංඛ්‍යාතයක් තියෙන මේ සරසුලෙන් ඇතිවන ශබ්දය නෙමෙයි හර්ට්ස් 512ක් වන මෙන්න මේ සරසුල. ඔබට මෙන්න සංසන්දනාත්මකව පේනව නේද මේ? එතන මේ හර්ට්ස් 256ක දිග සරසුල මේ කෙටි සරසුල තමයි හර්ට්ස් 512. අපි මේකත් නාද කරලා බලමු කොහොමද ශබ්ද එන්නේ කියලා. මම හිතනවා ඔබට පැහැදිලිව ඇහෙන්නේ නැති. එතකොට පුතේ මේ එක් සරසුල ගත්තාම මේ හඬේ වෙනසක් තියෙනවා. එතන මේ සරසුල නාද කරලත් අපි නිරීක්ෂණය කළේ යාන්ත්‍රික තරංග. එහෙනම් මගේ පුතේ මේ විද්‍යාගාරදී භාවිතා කරන සරසුල භාවිතා කරලත් අපිට පුළුවන්කම තියෙනවා යාන්ත්‍රික තරංග අත්දකින්න. යාන්ත්‍රික තරංග අත්දකින්න. ඉතින් ඒ වගේම පුතේ අපිට තවත් ඔය වගේ උදාහරණ දෙනවනේ. නිකන් හිතන්න ලණුවක් චලනය කරන අවස්ථාවක්. අපි ලණුවක් අරගෙන මෙහෙම චලනය කරොත් එහෙම ඒ ලණුව තුලිනුත් අපිට ඔය යාන්ත්‍රික තරංග අත්දකින්න පුළුවන්කමක් තියෙනවා. ඒ කියන්නේ පුතේ අපිට එදිනෙදා ජීවිතයේදී යාන්ත්‍රික තරංග අත්දකින්න පුළුවන් විවිධාකාර අවස්ථාවන් හමු වෙනවා කියන එක. දැන් යාන්ත්‍රික තරංග කියලා කියන්නේ මොනවද කියලා අපි හඳුනාගත්ත නිසාම ඒ යටතේ එන තීර්යක් තරංග කියලා කියන්නේ මොනවද කියලාත් හඳුනාගමු නේද? ඔව්. දැන් දුවේ පුතේ ඔබ දැක්කා යාන්ත්‍රික තරංගයක තියෙන මූලික ලක්ෂණය තමයි ඒක මාධ්‍යයක් හරහා ගමන් කරනවා කිව්ව දේ. එතකොට මේ යාන්ත්‍රික තරංග ඔබ දන්නවා දැන් කොටස් දෙකකට බෙදෙනවා. පළවෙනි එක තමයි පළවෙනි ආකාරය තමයි තීර්යක් තරංග කියලා කියන්නේ. දැන් අපි බලමු තිරේ බලමු මේ තීර්යක් තරංග කියන්නේ මොකක්ද කියලා. දැන් තීර්යක් තරංගයක ඔබට පැහැදිලිව තේරෙනවා මාධ්‍යාංශු චලනය වන දිශාවට ලම්බක දිශාවට ප්‍රචාරණය වන තරංග තීර්යක් තරංග ලෙස හඳුන්වයි කියලා. එතකොට මේ බලන්න ඇතර මාධ්‍යාංශු චලනය වන දිශාවට ලම්බක දිශාවක් කියන්නේ මොකක්ද? අපි ඊට කලින් පොඩ්ඩක් අපි තීර්යක් තරංගයක් ආදර්ශන වෙන අවස්ථාවක් බලමු. ඔබට පේනවා මෙතන මේ රැලිති ටැංකියක් තියෙන්නේ. දැන් මේ රැලිති ටැංකියෙන් අපිට පුළුවන් ජල තරංග ඇති කරන්න. ඔබට පේනවා මෙතන මේ තියෙන ඇටුමක් විදිහට බැලුවොත් මෙතන තියෙන මෝටරේ කම්පණය වෙද්දී මෝටරේ තියෙන අර රූණා එක පැත්තකට බර වෙන විදිහට මේකේ හරි ගස්සලා තියෙන්නේ. ඒ නිසා තමයි එහෙම කම්පනයක් ඇති වෙන්නේ මේ කොටසේ. ඒතර ඒක ඔබට පේනවා මේ ජල තලයේ මත වැදෙනවා මෙන්න මේ කොටස නිසා. ඒතර මේ ජල තලයේ අර ලස්සන රැලි ඇති වෙනවා. ඒතර මේ ජල තලයේ ඇති වෙන්නේ අපි කියනවා තීර්යක් තරංග තමයි මෙතෙන්දී ඇති වෙන්නේ කියලා. දැන් දුවේ පුතේ දැන් තීර්යක් තරංග ඇති වෙනවා නම් ඒක මට ඔබට පෙන්වන්න දෙපෙයි. දැන් මම මේකට දානවා රෙජිෆෝම් වලින් හදලා තියෙන රෙජිෆෝම් බෝල චුට්ටක්. එතකොට ඔබ බලන්න මේ රෙජිෆෝම් බෝල මම මෙතන දැම්මට දැන් මේ ඔබට ඇහැට පේන්නේ
රැලි යනවා වාගේ. රැලි යනවා නම් ඔබට තේරෙන්න එපා මේ රෙජිෆෝම් යන්න එපා එක තැනකින් එකතර ගමන් කරන්න එපා මේ රැලිත් සමග. හැබැයි මේ රෙජිෆෝම් බෝල දුවේ පුතේ ගමන් කරන්නේ ඒවා එක තැනක තියෙනවා. ඒකට හේතුව තමයි මේ රැල්ල යනවා වාගේ පෙනුනට දුවේ පුතේ රැල්ල යනවා වාගේ පෙනුනට මේ රැල්ල ගමන් කරන්නේ අර ඉස්සෙල්ලා කිව්ව දේ. මේක සිද්ධ වෙන්නේ අපේ ඇහැට පේනවා රැල්ලක් ගමන් කරනවා වගේ දුවේ පුතේ. හැබැයි රැල්ලක් ගමන් කරන්නේ සිද්ධ වෙන්නේ අර වසන්ත සර් පෙන්නපු අර රූප සටහනේ වගේ අංශුව ඉහළ පහළ යනවා ලම්බකව. දැන් මේකේ රැල්ල එහෙන යන්නේ මොකද්ද? අන්නේ ශක්තිය තමයි ගමන් කරන්නේ. ශක්තිය දැන් අපි කම්පණය කරන තැන ඉඳන් තව ටිකක් දුරට ශක්තිය ගමන් කරනවා. ඒ හින්දා තමයි අර වටා පිටාවේ අර රැලි ඇති වෙන්නේ. දැන් අපි කම්පණය කරන්නේ මෙතනනේ. මෙතන කම්පණය කරාට ඒ රැල්ල ගමන් කරනවා මේ කෙරවල දක්වාම. ඒ කියන්නේ මෙතන ඇති කරන ශක්තිය අන්න තරංගයක් ඔස්සේ ශක්තිය ගමන් කරනවා. හැබැයි අංශුව යන්නේ නැහැ. එතෙන්දී ඔබට තේරෙනවා ශක්තිය ගමන් කරන දිශාවට ලම්බක දිශාවක් ඔස්සේ තමයි මේ අංශු කම්පණය වුනේ. ශක්තිය ගමන් කරන දිශාවට ලම්බක දිශාවක් ඔස්සේ තමයි මේ අංශු කම්පණය වෙන්නේ. ඉතින් අපි බලමු මේක රූප සටහනක් ඇසුරින් ඔබට. දැන් මේ කියපු කතාව ඔබට තේරෙනවද? මෙතෙන්දී බලන්න ඔය රූප සටහනේ අන්න අංශු කම්පණය වෙන දිශාව. ඊට ඊතලයෙන් යනවා ඔබට පැහැදිලිව පේනවා. ඊතලයේ ගමන් කරන්නේ ශක්තිය සම්ප්‍රේෂණ වන දිශාව. එතකොට ශක්තිය සම්ප්‍රේෂණ වන දිශාවට ලම්බක දිශාවක් ඔස්සේ තමයි අංශු කම්පණය වෙන්නේ. ඉතින් ඔන්න ඔය ආකාරයට තමයි ඒක තීරයක් තරංගයක මූලික ලක්ෂණය. හොඳට පැහැදිලි ඔබට. ශක්තිය සම්ප්‍රේෂණ නිල් ඊතලෙන් ඔබට පේන්නනවා යම් කිසි තැනකින් නම් වෙන තැනකට. හැබැයි අංශු කම්පණය වෙන්නේ ඊට ලම්බක දිශාවක් ඔස්සේ. අන්න එවැනි තරංග, එවැනි යාන්ත්‍රික තරංග වලට තමයි අපි කියන්නේ තීරයක් තරංග කියලා. දැන් අපි බලමු තව රූප සටහනක්. දැන් ඔබට මෙතන පේන්න මේ ජලතලය බලන්න. ඔය ඉස්සෙල්ලා බැලුවේ එකමයි. අපේ ඇහැට පේන්නේ රැල්ලක් ගමන් කරනවා වගේ. ඒ රැල්ල එහෙම අපේ ඇහැට පෙනුනට ඇත්තටම සිදුවෙන සිදුවීම බලන්න අර ඊතල වලින් සිද්ධ වෙන්නේ එකම තැන තියෙන අංශුවක් ඉහළ පහළ ගමන් කරනවා. ඒ අංශුව සිද්ධ වෙන්නේ ලම්බකව ඉහළ පහළ යෑමක්. හැබැයි අර ශක්තිය ඒ තමයි ඊතලයකින් පෙන්වන්නේ. ශක්තිය තමයි යන්න එක තැනක ඉඳන් තව තැනකට ගමන් කරන්නේ. ඉතින් ඔබට පේනවා ඒතකොට තීරයක් තරංගක මූලික ලක්ෂණය අංශු වලින් සමන්විත වෙන්න ඕනේ. එහෙම නැත්නම් අපි කියනවා මාධ්‍යයක් අවශ්‍යයි තීරයක් තරංග සම්ප්‍රේෂණය සඳහා. හැබැයි ඒ ශක්තිය සම්ප්‍රේෂණ දිශාවට ලම්බක දිශාවක් ඔස්සේ තමයි මේකේ අංශු කම්පණය වෙන්නේ. ඒතකොට අපිට මේ තීරයක් තරංගයක් ගත්තම තව ලක්ෂණයක් අපිට පේනවා. මේ තීරයක් තරංගයට ඉහළ ලක්ෂ්‍ය අපි ශීර්ෂයක් විදිහටත් අර පල්ලෙහා ලක්ෂ්‍ය අපි නිම්නයක් විදිහටත් අපි මේක නම් කරනවා. ඒතකොට මේ තරංගයකේ ඉහළ ලක්ෂ්‍ය ශීර්ෂය සහ නිම්නය කියන එක ඔබ දැන් දැක්කා. ඒතකොට තරංග චලිත දිශාව අපි කියනවා අන්න තරංගේ හට ගන්න තැන ඉඳන් අන්න ගියා. ඒ පැත්තට තමයි තරංගේ චලිත දිශාව ගමන් කරන දිශාව තමයි තරංගේ චලිත දිශාව. ඊළඟට අපිට තීරයක් තරංග කීපයක් අපිට අඳුර ගන්න හම්බ වෙන මේ පරිසරය අපිට හම්බ වෙන තීරයක් තරංග ටිකකට උදාහරණ ටිකක් අපි දැන් බලමු. අපි දැන් එකක් නම් දැක්කා. ජල තරංගයක් අපි මේ රැලිති ටැංකිය භාවිතා කරලා ඔබට ජල තරංගයක් ඇති කරලා පෙන්නුවා. ඊළඟට අපිට ස්ලින්කියකින් අපිට පෙන්වන්න පුළුවන් ස්ලින්කියේ හට ගන්නා තීරයක් තරංග. අපි ඒවත් අද බලමු. ඊට පස්සේ ඇදි තන්තුවක හට ගන්නා තීරයක් තරංග අපි ඉස්සෙල්ලත් ලණුවක් කම්පණයෙන් ඇති කරන්න පුළුවන් කියලා වසන්ත කිව්වේ අන්න ඒවා. ඒතර මෙන්න මේ ආකාර අපිට සාමාන්‍ය මේ අපිට පරිසරයේ දිනදා ජීවිතේ අපිට හමු වන තීරයක් තරංග වලට උදාහරණ කීපයක් තමයි අපි ඔය දැක්කේ. ඊළඟට අපිට පුළුවන්කම තියනවා නේද මේ ස්ලින්කියක් කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන කාරණේ දකින්නත් අවස්ථාව තියෙනවා. අපිට පුළුවන් මේ ක්‍රියාකාරකම කරන්න. ඒත් එක්ක ඔබට අර කියපු කාරණා ටික හොඳින් අවබෝධ කරගන්න පුළුවන් ක්‍රියාකාරකම ආශ්‍රයෙන්. ඔව්. දැන් දුවේ පුතේ අපිට යාන්ත්‍රික තරංග වර්ගයක් වන තීරයක් තරංග ආදර්ශනය කිරීමට අපිට තියෙන හොඳ උපකරණයක් තමයි මේ තියෙන ස්ලින්කිය. ඉතින් අපිට ස්ලින්කියක් ආධාරයෙන් යාන්ත්‍රික තරංග වර්ග දෙකම ආදර්ශනය කරන්න පුළුවන් තීරයක් තරංග සහ අන්වායම තරංග කියන ආකාර දෙකම. දැන් දුවේ පුතේ අපි බලමු මේ දැන් ස්ලින්කියක් අපිට භාවිතා කරන්න පුළුවන් කියවනේ අපි මේ තීරයක් තරංග සහ අන්වායම තරංග ඇති කරලා පෙන්නන්න. දැන් අපි බලමු ඉස්සෙල්ලාම තීරයක් තරංගයක්. මේ අතර ගියොත් එහෙම ඔබ බලන්න මමයි අත චලනය කරන්නේ. අතන ඉන්න වසංශ අත චලනය කරන්නේ නැහැ. එතකොට හැබැයි ඔබට පැහැදිලිව පේනවා මම ඇති කරනේ චලනය වසන්ත සර්ගේ අත දක්වාම ගමන් කරනවා තරංගයක් විදිහට. ඉතින් මම චලනය කරනවා ඒ තරංගය ඉස්සරහට ගමන් කරනවා. ඉතින් මෙන්න මේක තමයි තීරයක් තරංගයක ස්වභාවය. දැන් වසන්ත සර් කියන්න බලන්න අපිට එහෙනම් අන්වායම තරංගයක ස්වභාවය කොහොමද කියලා? දැන් පුතේ බලන්න අපි අන්වායම තරංගයක් ගත්තාම
අර ගෝකුලසේ ඉස්සලා පෙන්නපු විදිහට තරංගයේ ඔබ දැක්ක කොහොමද මේ ශ්‍රින්කිය චලනය වුනේ කියලා. දැන් බලන්න අන්වායම තරංගයකදී අපි තරංගය මේ විදිහට අදාළ බලය ලබා දුන්නාම තරංගයේ ගමන් කරනවා. හැබැයි තරංගයේ ගමන් කරාට අර ඉස්සලා කිව්වා වගේම මේකේ අංශු ගමන් කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඔබට පේනවා යම්කිසි ආකාරයකට අර ශ්‍රින්කියේ කොටස් ඒක රාශි වෙමින් නැවත දිගේ ඇරෙමින් ඒ තරංගයේ ඉදිරියට ගමන් කරන ආකාරය පේනවා. ඉතින් මේකේතර ගෝකුලසේ කිව්වා වගේම දැන් ගෝකුලස නිශ්චලව අල්ලගෙන ඉන්න මම තමයි මේ චලනය ඇති කරන්නේ. ඒතර මේ තරංගය ඔබට පේනවා කොහොමද ඉදිරියට ගමන් කරන්නේ කියන කාරණාව. දැන් අපි ස්ලින්කියක ක්‍රියාකාරීත්වය දැක්කා. ඒත් එක්ක කොහොමද තරංග ක්‍රියාකාරීත්වය කියන කාරණයක් අපි දුටුවා. ඒ ක්‍රියාකාරකමත් එක්ක අපි සෝදානම් වෙනවා අන්වායාම තරංග කියලා කියන්නේ කුමක්ද කියලා අඳුන ගන්න. වසන්තස අපිට පැහැදිලි කරන්නකෝ අන්වායාම තරංගවල තියෙන විශේෂත්වය සහ ලක්ෂණ පිළිබඳව. ආදරණීය දුවේ පුතේ දැන් ගෝකුලස විස්තර කරා තීරියක් තරංග පිළිබඳ දැන් බලන්න අපි අන්වායාම තරංග ගැන ගන්නකොට අපිට කියනවා තරංගයේ ගමන් කරන දිශාවට දැන් යම්කිසි තරංගයක් ගමන් කරනකොට තරංගයේ ගමන් කරන දිශාවට සමාන්තරව නැත්නම් එම දිශාව ඔස්සේම අංශු කම්පනයක් වෙනවා නම් ආන්නේ තරංග වලට අපි කියනවා අන්වායාම තරංග කියලා. එන පුතේ මතක තියාගන්න ඕනේ අන්වායාම තරංගයක් කියලා කියන්නේ තරංගයේ ගමන් කරන දිශාවට සමාන්තරව මාධ්‍ය අංශු දෝලණය වන්නේ නම් එවැනි තරංග අන්වායාම තරංග ලෙස හැඳින්වේ කියලා කියනවා. දැන් බලන්න මේ රූප සටහන. මේ රූප සටහන දැක්කම වලට පේනවා පුතේ. දැන් තරංගයේ ගමන් කරන ඔය නිල් පාටින් අපිට දිස්වන ආකාරයට ඒ දික් තලයේ ඔස්සේ හැබැයි අංශු චලනය වෙන්නේ ඒ දිශාවටම තමයි. හැබැයි දිගටම අංශුව ගමන් කරන්නේ අංශුවේ සිදුවෙන්නේ කම්පනයක් පමණයි ඔබමව චලනයක් පමණයි. එහෙනම් අංශු ගමන් කිරීමකින් තොරව තරංගයේ ගමන් කිරීමක් සිද්ධ වෙනවා. දැන් බලන්නකෝ ඊළඟ රූප සටහනක් එක්ක තව ටිකක් මේක විස්තර කරගන්න. දැන් බලන්න පුතේ මෙතන ඔබ අර ස්ලින්කිය චලනය කිරීමත් මේක හොඳට දැක්කා. අන්වායාම තරංගයකදී අදාළ බලය ලැබුණාම නැත්නම් අදාළ ශක්තිය ලබා ගත්තාම මේ අංශු යම්කිසි සුවිශේෂී ආකාරයකට තමයි චලන දක්වන්නේ. ඒ කියන්නේ පුතේ අංශු චලනය වෙන්නේ තරංගයේ ගමන් කරන දිශාවටමයි. මෙතෙන්දි මාධ්‍ය අංශු ඒකරාශී වීමක් සහ පැතිරී යාමක්. අපි කියනවා ඒක සම්පීඩන සහ විරලන කියලා විශේෂ නමකින් හඳුන්වනවා. ඉතිරි තව ටිකක් කතා කරමු. ඒතර මේ ආකාරයට තමයි අන්වායාම තරංගයේ ගමන් කිරීම සිද්ධ වෙන්නේ. මගේ පුතා බලන්නකෝ තීරියක් තරංගයක් එක්ක අන්වායාම තරංගයක් ටිකක් අපි සංසන්දනය කරලා බලමු. දැන් ඔබට ඉහළින් පේන්නේ අන්වායාම තීරියක් තරංගය, පහළින් පේන්නේ අන්වායාම තරංගය. තීරියක් තරංගයේදී තරංගයේ ගමන් කරන දිශාවට ලම්බකව අංශු කම්පණය වෙනවා. හැබැයි අන්වායාම තරංගයේදී තරංගයේ ගමන් කරන දිශාවට සමාන්තරවයි අංශු කම්පණය සිද්ධ වෙන්නේ. ඉතින් මගේ පුතේ ඔන්න ඔය ආකාරයට අපිට තීරියක් තරංග සහ අන්වායම තරංග කියන දෙක සංසන්දනාත්මකව බලන්න පුළුවන්. හොඳට මතක තියාගන්න ඕනි තීරියක් තරංගයක තරංගයේ ගමන් කරන දිශාවට ලම්බකව අංශු කම්පණය වෙනවා. අන්වායාම තරංගයක තරංගය ගමන් කරන දිශාවටම නැත්නම් ඊට සමාන්තරව අංශු කම්පණය වීම සිද්ධ වෙනවා. මගේ පුතේ මේ අන්වායාම තරංගයක් ගත්තාම අන්වායාම තරංගයේ අපි හඳුනගන්න සුවිශේෂී ලක්ෂණ කීපයක් තියෙනවා. මේ අන්වායාම තරංගයක මං කියවනේ අර මාධ්‍යාංශු එක් වෙනවා කියලා එකට. ඔය එක් වෙන අවස්ථාවට අපි කියනවා සම්පීඩනයක් කියලා. සම්පීඩන කියනවා. මේ අංශු ඈත් වෙන තැනට කියනවා විරලණයක් කියලා. දැන් බලන්න මේ රූප සටහන. අන්වායාම තරංගයක් ඔස්සේ ශක්තිය සම්ප්‍රේෂණ ආකාරය. දැන් මේකේ අංශු කම්පන වෙන දිශාව ඔයාලට දක්වලා තියෙනවා. ඒ වගේම මේකේ කොහොමද තරංගේ යන්නේ කොහාටද කියන කාරණාව දක්වලා තියෙනවා. දැන් බලන්න ඔය ස්ලින්කිය දිහා බැලුවාම පුතේ ඔය තද කළු වර්ණෙන් ඔයාට පේන්නේ අර මාධ්‍යාංශ එක්රොක් වෙලා තියෙන ස්ථානය. අන්න එතෙන්ට අපි කියනවා සම්පීඩනයක් කියලා. තිරපිලා පීඩණයට ලක් වෙලා තියෙනවා කියන අර්ථය. ඊට පස්සේ දුරස්ස තියෙන තැනට කියනවා විරලණයක් කියලා.
ඉතින් මගේ පුතේ ඔය විදිහට තමයි ඕනෑම අන්වායාම තරංගයක් අපිට නිරීක්ෂණය කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපිට එදිනෙදා ගොඩාක් අවස්ථාවල මේ අන්වායාම තරංග දකින්න පුළුවන් නේ. දැන් විශේෂයෙන්ම ගත්තොත් එහෙම අපි කියනවා ස්ලින්කිය. දැන් ඉස්සෙල්ලා අපි ඔබට එක කරලත් පෙන්නවා ස්ලින්කියකින් අපිට නිරීක්ෂණය කරන්න පුළුවන් අන්වායාම තරංග. ඒ විතරක් නෙමෙයි පුතේ ධ්වනි තරංගත් අපිට හඳුනා ගන්න පුළුවන් අන්වායාම තරංග විදිහට. මෙතනදී මතක තියාගන්න ධ්වනි තරංගයක් ගත්තාම පුතේ හිතන්නකෝ අපි හඬ නිකුත් කරනවායි කියලා. අපි හඬ නිකුත් කරනකොට අපේ මේ හඬේ ඇතිවන ශක්තිය නිසා අපේ මුඛයේ ඉදිරියේ තියෙන වාතය තෙරපෙනවා. ඒ කියන්නේ සම්පීඩනය වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ අංශු ගිහින් ආපහු එනවනේ සමාන්තර චලනයක් නේ තියෙන්නේ. එතකොට ඒ අංශු ආපහු ගිහින් එනවා. හැබැයි මේ ශක්තිය නිසා ඊට එහැයින් තියෙන වාතය ආයි සම්පීඩනය වෙනවා. ඒතර මෙතන තියෙන්නේ විරලණයක්. ඔය ආකාරයට විරලන සම්පීඩන අනුක්‍රමණයක් ඔස්සේ තමයි මේ අන්වායාම තරංග ගමන් කිරීම සිද්ධ වෙන්නේ. දැන් අපිට ඊළඟට කතා කරන්න තියෙන්නේ තරංගයක් හා සම්බන්ධව භාවිතා වෙන යෙදෙන භෞතික රාශි මොනවාද කියන එක අපි ගෝකුල සර් එක්ක ඒ ගැන කතා කරමු. ඔව්. දැන් දුවේ පුතේ ඔබ දැක්කා තරංග වර්ග දෙක පිළිබඳ සවිස්තරාත්මකව ඔබ දැනගත්තා. දැන් අපිට මේ තරංගවල අර අංශුවල දැන් ඒක අන්වායම තරංග වේවා, තීරයක් තරංග වේවා, ඒවැ චලිතය. නැත්නම් ඒවැ විස්ථාපනයේ සලකලා අපිට විස්ථාපන ප්‍රස්ථාරයක් අඳින්න පුළුවන් ප්‍රභවයෙන් ඉඳන් දුර සලකලා බලලා. මේ විස්ථාපන ප්‍රස්ථාරය සලකලා අපිට භෞතික රාශි ටිකක් කතා කරන්න පුළුවන්. අන්වායම තරංග වලටත් පොදුයි ඒක, තීරයක් තරංග වලට පොදුයි. මොකද ඔබ දැක්කා තීරයක් තරංග හෝ වේවා අන්වායම තරංග වේවා අංශුවක් මධ්‍ය පිහිටුමේ සිට දෙපසට දෝලනයක් වුණේ. දැන් මම පෑන ගත්තොත් මධ්‍ය පිහිටුමක ඉඳන් දෙපසට දෝලනයක් වෙනවා මෙහෙම. මැද පිහිටුමේ මේ පැත්තට මෙහාට ආය මැදට ආය මේ පැත්තට ආය මෙතෙන්ට ඔය විදිහටනේ චලනය උනේ. ඒක තීරයක් වෙන්න පුළුවන් අන්වායම් වෙන්න පුළුවන්. නමුත් සියලු අංශු ඔන්න ඔයනි දෝලන චලිතයක්නේ දක්වන්නේ. ඉතින් අපි බලමු ඒ ඇසුරින් ගොඩනගාගත්ත ප්‍රස්ථාරය මොකද්ද කියලා. ඒ අනුව අපිට මේ අංශු පිළිබඳව අපිට මේ අන්න ප්‍රස්ථාරයේ ස්වરૂපයේ මේ විස්ථාපනය සහ ප්‍රභවයේ සිට ඇති දුර සලකලා බලලා ඇඳලා තියෙන්නේ. එතකොට අපිට මේ ඇසුරින් අපිට භෞතික රාශි ටිකක් ගැන කතා කරන්න පුළුවන්. බලමු මේකේ තව විස්තර ටිකක් දැන් මේ ප්‍රස්ථාරය බලන්න ඔය පෙන්ලා තියෙන කොටස් ටික අපි බලමු. උඩම පෙන්නනවා ඒතර විස්තරය කියන්නේ ඔතන පෙන්නනවා එක් තරංගයක් කියලා කියන ඔය නිල් පාට කොටසක් බලන්න. අර කහ පාට කොටස ඔක අපි පැහැදිලිව පෙන්නලා තියෙනවනේ ඔබට. එතකොට එක් තරංගයක් කියලා කියන්නේ ඔන්න ඔය නිල් පාට කොටස ගත්තොත් එක් තරංගයක්. අර කහ පාට කොටස ගත්තොත් එක් තරංගයක්. ඒ කියන්නේ අර මම පෑන මධ්‍ය පිහිටුමෙන් එක පැත්තකට ගත්තා ආයේ මධ්‍ය පිහිටුමට ගත්තා ආයේ අනිත් පැත්තට ගත්තා ආයේ මධ්‍ය පිහිටුම ගත්තා. අන්නේ කොටස් හතරට අදාළ විස්ථාපන කාල ප්‍රස්ථාරය ඇන්දොත් ඔය වැනි ඔය ආකාරයේ ප්‍රස්ථාරයක් නෙන්දින්නේ. එතකොට බලන්න ප්‍රභවයේ සිට ඔන්න ශීර්ෂය නම් කරලා තියෙනවා එතන. ඊට නිම්නයේ නම් කරලා තියෙනවා. තව භෞතික රාශියක් ඔබට බලා ගන්න පුළුවන් ඔතෙන්දී තරංග ආයාමය කියන එක. ඒ කියන්නේ තරංග දෙකක ඔය පිහිට දැන් නිම්න දෙකක් අතර දුර අරන් තියෙනවා ඔතන තරංගේ. අපි බලමු මේක අර්ථ දැක්වීමක් අපිට ගන්න පුළුවන්. ඊට පස්සේ තරංග ආයාමයේ විදිහට නිම්න දෙකක් අතර අරන් තියෙනවා, ශීර්ෂ දෙකක් අතර දුර අරන් තියෙනවා. එහෙම නැත්නම් අර මධ්‍ය රේඛාවේ පිහිටීමේ අංශු දෙක අතර දුර අරන් තියෙනවා. ඔය වැනි ආකාරයේ තැන් වලින් ඔබට අරන් තියෙනවා මේ තරංග ආයාමයේ කියන එකේ සමාන දුරක්. අපි ඒක ගන්න කොහොමද කියන එක විස්තර කරමු. ඉතින් මෙන්න මේ වාගේ අවස්ථා ඔබට හම්බෙනවා මේ තව විස්තරය. ඒ කියන්නේ අර උපරිම මේ එහෙම නැත්නම් ශීර්ෂයට තියෙන උපරිම උස ඔතන පෙන්නලා තියෙනවා. මෙන්න මේ රාශිවල අපි අර්ථ දැක්වීම එක්කලම දැන් කතා කරමු මොනවද මේ කියලා. දැන් ඉස්සෙල්ලාම ඔබට විස්තරය කියන්නේ මොකද්ද කියලා අපිට කතා කරනවා. දැන් ඔබ දැක්කා විස්තරය කියන්නේ මොකද්ද කියලා. තරංගයේ උපරිම උස බලන්න. තරංග චලිතයට සහභාගී වෙන අංශු අර මධ්‍ය පිහිටුමේ සිට සිදු කරන උපරිම විස්ථාපනය තරංගයක විස්තරය කියලා කියනවා. දැන් ඒක සරලව මගේ පෑන දිහා නැවත බලන්න. දැන් මේ කියන්නේ මම මෙන්න මධ්‍ය පිහිටුම. මෙන්න මේ උපරිම විස්ථාපනය. උපරිම විස්ථාපනය. අන්න එතෙන්ට තියෙන දුර. දැන් ඒක සලකලා ඒ උපරිම විස්ථාපනය සලකලානේ අපි ප්‍රස්ථාරය අඳින්නේ. අන්න ඒක තමයි අර ඒ අකුර එහෙම නැත්නම් විස්තරය කියලා පෙන්නන්නේ. හරිනේ? ඒතකොට ඒක තමයි ඔබ දැක්කේ විස්තරය කියන රාශිය. දැන් අපි බලමු ඊළඟට පෙන්නන ඔතන තරංග ආයාමය කියන්නේ මොකක්ද කියලා. තරංග චලිතයට සහභාගී වන එක් අංශුවක සිට එම චලිත ස්වභාවයෙන්ම පවතින ආසන්නතම අනෙක් අංශුවට ඇති දුර තරංග ආයාමය ලෙස හඳුන්වනවා. දැන් දුවේ පුතේ ඔබ දැක්කා අන්වායම තරංග හෝ වේවා තීරයක් තරංග හෝ වේවා ඒ අංශු
හැම එකක්ම චලිත වෙමින් චලනය වෙමින් පවතින්නේ. නේද? ඉහළ පහළ යමින් පවතිනවා. එතකොට එකම චලිත ස්වභාවයේ තියෙන ආසන්නම අංශු දෙකක් අතර දුරයි ගන්න ඕනේ. එහෙම නැත්නම් අපිට තියෙන්න පුළුවන් එකම චලිත ස්වභාවයේ තියෙන දැන් අපි කියමු ජල තලයක් ගන්නකෝ. ජල තලයක නිම්න ශීර්ෂ කීයක් තියෙනවද නේද? එහෙම තිබිලා බෑ. ආසන්නතම අංශු දෙක අතරේ එකම චලිත ස්වභාවයේ තියෙන ආසන්නතම අංශු දෙක අතරේ දුර තමයි අපි ඔය ලැම්ඩා ඔය සංකේතය ලැම්ඩා ඒකට තමයි කියන්නේ තරංග ආයාමය කියලා. කියන්නේ අන්නේ ආසන්නතම අංශු දෙකකට තියෙන දුර. දැන් අපි බලමු ඊළඟ මේ රාශිය පිළිබඳව අපිට කතා කරන්න පුළුවන් මේ ප්‍රස්ථාරයම උපයෝගී කරගෙන මෙතෙන්දී ඔබට පෙන්වන ආවර්ත කාලය. එහෙම නැත්නම් කැපිටල් T වලින් පෙන්වන්නේ ඒක. දැන් මේ අංශුවක් විශේෂ සම්පූර්ණ දෝලනයක් සිදු කිරීම සඳහා ගත කරන කාලය තමයි අපි ආවර්ත කාලය කියලා කියන්නේ. එක ආවර්තයක් කියලා කියන්නේ එක වටයක්, එක රවුමක්. අන්න එක වටයක් සම්පූර්ණ කරන්න කොච්චර කාලයක් ගත වෙනවද කියන එකයි. මම මේ පෑනින්ම ඔබට ඒක ආදර්ශනය කරලා පෙන්නන්නම්. දැන් මෙහෙම හිතන්න. මේ මධ්‍ය පිහිටුමෙන් මම මෙහෙම ගියා. නැවත මධ්‍ය පිහිටුමට ඇවිල්ලා මේ පැත්තට නැමිලා නැවත මධ්‍ය පිහිටුමට. ඒතකොට මේ සම්පූර්ණ දෝලනයක් කියන්නේ ඔන්න ඕක. මෙහෙම ගිහිල්ලා මෙහෙම ඇවිල්ලා මෙතෙන්ට එද්දි සම්පූර්ණ දෝලනයක්. අන්නේ සම්පූර්ණ දෝලනයක් ගත කිරීමට ගතවන කාලයට තමයි අපි කියවන්නේ ආවර්ත කාලය. එහෙම නැත්නම් කැපිටල් T වලින් ඔබට හඳුන්වා දුන්නේ. දැන් ඊළඟට අපිට සංඛ්‍යාතය කියන රාශිය අපිට හඳුනා ගන්න පුළුවන්. බලන්න එක් අංශුවක් විසින් ඒකක කාලයකදී සිදු කරන දෝලන සංඛ්‍යාව. ඒකක කාලයක් කියලා ගන්න දුවේ පුතේ ඔතෙන්දී ඇත්තටම අපි සම්මත කාලයේ තත්පරේනේ. තත්පරයකට කීපාරක් මේ මම පෙන්වුව ආකාරයේ චලිතයන් ඇති කරනවාද කියන එක. දැන් ඕක අපි ගත්තොත් එහෙම දැන් වසන්තස ඔබට සරසුලක් පෙන්වුවා. වසන්තස කිව්ව පටන් ගනිද්දිම සාස්වරය ඇති කරන්නේ 256යි හර්ට්ස් කියලා. අන්න ඒ කියන්නේ එක තත්පරයක් ඇතුළත දුවේ පුතේ තත්පරයක් ඇතුළත අන්නේ සරසුල සාස්වරයේ සරසුල අර මම පෙන්වුව ආකාරයේ දෝලන 256ක් කරනවා. ඊට පස්සේ වසන්තස ඔබට පෙන්වුවා උච්ච සා එහෙම නැත්නම් අර 512ක් කම්පණය වෙනවා කියලා කිව්වා චූටි සරසුල. ඒකෙන් ඒ පෙන්වන්නේ එක තත්පරයක් ඇතුළත අර පුංචි සරසුල 512 පාරක්. ඒ කියන්නේ බාහු 512 පාරක් අර මම පෙන්වුව ආකාරයේ චලිතයන් ඇති කරනවා කියන එකයි. අන්න ඒක තමයි ওই සංඛ්‍යාතය කියලා කියන්නේ. එක තත්පරයකට අර අපි පෙන්වන ආකාරයේ කම්පනයන් කීයක් ඇති කරනවාද කියන එක තමයි ඔබට ඉතින්දි පැහැදිලි දැන්. ඊළඟට රාශියක් අපි රොන්න ඔය රාශිය එකතු කරලා දුවේ පුතේ මේ අපි කොහොමද භෞතික විද්‍යාවේදී සමීකරණය කළ සම්බන්ධයිනේ අපි. දැන් ඒතකොට මේ තරංගවල චලිතයේ සම්බන්ධයෙන් අපිට තියෙනවා සාදාගත සමීකරණයක්. අපි දැන් යොමු මේ සමීකරණයට තත්පරයකදී තරංගයක් ගමන් ගන්නා දුර තරංගයේ වේගය කියලා කියනවා. අපිට මේ තරංගයේ ප්‍රවේගය එහෙම නැත්නම් v සමානයි f ලැම්ඩා කියන සමීකරණයෙන් අපිට මේක ඔබට ඉදිරිපත් කරන්න පුළුවන්. මෙතෙන්දී v කියලා කියන්නේ තරංගයේ වේගය කිව්වත් කමන්නේ ප්‍රවේගය සමානයි f කියලා කියවන්න අර සංඛ්‍යාතය. එහෙම නැත්නම් අපි කියනවා තත්පරයකට සිදු කම්පන වාර සංඛ්‍යාව ලැම්ඩා කියලා කිව්වේ අන්න අර සමාන චලිත ස්වභාවයේ තියෙන අංශු දෙකක් අතර දුර කියලා කිව්වේ. ළඟම පවතින සමාන චලිත අවස්ථාවේ තියෙන අංශු දෙකක් අතර දුර. අන්න ඔය දෙක. එතකොට v සමානයි f ලැම්ඩා කියන සමීකරණයෙන් අපිට එතකොට ඕන ඔය චලිතය පිළිබඳව එහෙම නැත්නම් තරංගයක චලිතේ ප්‍රවේගය සම්බන්ධ සමීකරණය ඔබට පෙන්වන්න පුළුවන්. අපි පුංචි ගැටලුවක් විසඳමු ඔබට ඒක තහවුරු කර ගැනීම සඳහා. බලන්න මෙතන පුංචි ගැටලුවක් ඔබට දීලා තිනවා සංඛ්‍යාතයේ හර්ට්ස් 50ක් වන තරංගයක තරංග ආයාමය දීලා තිනවා මීටර 1.2ක් නම් එහි වේගය කොපමණද කියලා. එහෙනම් අපි දාන්න එකම සමීකරණය තමයි v සමානයි f ලැම්ඩා කියන සමීකරණය. අපිට v හොයන්න කියන්නේ f දීලා තිනවා 50යි හර්ට්ස්. ඒක මීටර වලින් වැඩි කරපුවම 1.2කින් අපිට පිළිතුර එනවා v සමානයි 60යි තප්පරයට මීටර කියලා. ඉතින් මෙන්න මේ ආකාරයට ඔබට තරංග සම්බන්ධයෙන් භෞතික රාශීන් අඳුර ගන්න ලැබෙනවා. ඊළඟට අපිට සෝදානමක් තියෙනවා පුළුවන්කම හැකියාව තියෙනවා විද්‍යුත් චුම්බක තරංග පිළිබඳව කතා කරන්න. අපි වසන්ත සර්ත් එක්ක ඉගෙන පැහැදිලි කරගමු. අතරම මගේ ආදරණීය දුවේ පුතේ අපි තරංග වර්ගීකරණය තුලම මුලින්ම කතා කරේ යාන්ත්‍රික තරංග සහ විද්‍යුත් චුම්බක තරංග කියලා ආකාර දෙකක් තියෙනවා කියලානේ. යාන්ත්‍රික තරංග විස්තර කරද්දිම කිව්වා සම්ප්‍රේෂණයට මාධ්‍යයක් අවශ්‍ය වන තරංග කියලා. දැන් සම්ප්‍රේෂණයට මාධ්‍යයක් අවශ්‍ය නොවන තරංග අපිට හඳුනා ගන්න පුළුවන් විද්‍යුත් චුම්බක තරංග කියලා. ඒතකොට මේකේ විශේෂම ලක්ෂණය තමයි මේම වර්ගීකරණය වෙලා වෙන් වෙලා තියෙන්නෙම සම්ප්‍රේෂණයට මාධ්‍යයක් අවශ්‍ය නොවීම කියන කාරණාව මත.
හැබැයි පුතේ ඔයාගේ විභාගයට ඇහුවොත් එහෙම මොකද්ද විද්‍යුත් චුම්බක තරංගයක් කියන්නේ කියලා විද්‍යුත් චුම්බක තරංග නිර්වචනය කරනකොට ඔයාට ඔය පොඩි කොටස කියලා ගැලවෙන්න බෑ. ඒ කියන්නේ විද්‍යුත් චුම්බක තරංග සඳහා නිශ්චිත නිර්වචනයක් තියෙනවා. මේ නිර්වචනය නිර්මාණය කරගෙන තියෙන්නේ මෙහි ಗುಣ කීපයක් සැලකිල්ලට අරගෙන. මොනවද ಗುಣ බලන්න? එකිනෙකට ලම්බකව දෝලණය වන විද්‍යුත් ක්ෂේත්‍රයකට සහ චුම්බක ක්ෂේත්‍රයකට ලම්බකව ගමන් ගන්නා විද්‍යුත්තා චුම්බක ගුණ සහිත තරංග. බලන්න පුතේ එකිනෙකට ලම්බකව දෝලණය වන විද්‍යුත් ක්ෂේත්‍රයකට හා චුම්බක ක්ෂේත්‍රයකට ලම්බකව ගමන් ගන්නා විද්‍යුත්තා චුම්බක ගුණ සහිත තරංග තමයි පුතේ විද්‍යුත් චුම්බක තරංග කියලා කියන්නේ. එහෙනම් මේකේ පැහැදිලි වෙනවා පුතේ එකිනෙකට ලම්බකව දෝලණය වන විද්‍යුත් ක්ෂේත්‍රයකුයි චුම්බක ක්ෂේත්‍රයකුයි තියෙනවා. ඊට ලම්බකව තමයි මේ තරංගය ගමන් කරන්නේ. ඒ කියන්නේ තරංගයේ ගමන් කරන දිශාවට ලම්බක තල දෙකක් ඔස්සේ විද්‍යුත් ක්ෂේත්‍රයක් සහ චුම්බක ක්ෂේත්‍රයක් තියෙනවා. හරි. එතකොට මේ තුනම එකිනෙකට ලම්බකයි. මේ තුනම එකිනෙකට ලම්බකයි. ඔය විදිහට පුතේ එකිනෙකට ලම්බක තල දෙකක් ඔස්සේ විද්‍යුත් ක්ෂේත්‍රයක් සහ චුම්බක ක්ෂේත්‍රයක් පවතිනවා. ඊට ලම්බක තවත් තලයක් ඔස්සේ ඔන්න පුතේ චලනය වෙන නැත්නම් ගමන් කරනවා මොකද්ද? ඔය කියන විද්‍යුත් චුම්බක තරංගය. දැන් මේ සටහනත් එක්ක ඔයාට ඔය කිව්ව කාරණාව මම හිතනවා පැහැදිලි වෙනවා. දැන් මේකේ පේනවා එක් දිශාවකට විද්‍යුත් ක්ෂේත්‍රයත් තව දිශාවකට චුම්බක ක්ෂේත්‍රයත් පවතින අතර තරංගය ඒ දෙකටම ලම්බක ක්ෂේත්‍රයක් ඔස්සේ චලනය වන ආකාරය. අපි තව රූප රාමුවකින් මේක පැහැදිලි කරගමු. දැන් ඔයාට පේනවා මේකේ පුතේ ඔය රතු පාටින් විද්‍යුත් ක්ෂේත්‍රයත් නිල් පාටින් චුම්බක ක්ෂේත්‍රයත් ඔයාට පෙන්눔 කරන අතර ඔය ඊතලෙන් දක්වලා තියෙන්නේ තරංගයේ ගමන් කරන දිශාව. තරංගයේ ගමන් කරන දිශාව. ඉතින් පුතේ මේක අපි සාමාන්‍ය සටහනක් විදිහට බැලුවහම ඔයාට දකින්න පුළුවන් මේ අපි ඊළඟ රූප රාමුවෙන් දකින ආකාරයට මෙන්න මේ වගේ එකිනෙකට ලම්බක ස්වરૂපයකට විද්‍යුත් සහ චුම්බක ක්ෂේත්‍ර ක්‍රියා කරන අතරම ඊට ලම්බක තලයක් ඔස්සේ මේ තරංගයේ ගමන් කරනවා කියන කාරණාව. ඉතින් ඔන්න ඔය විදිහට අපි කතා කරපු මේ සුවිශේෂී විද්‍යුත් චුම්බක තරංග ඊට අදාළ ආවේනික ලක්ෂණ ගොඩක් දරනවා. ඒ කියන්නේ පුතේ විද්‍යුත් චුම්බක තරංග වලට සුවිශේෂී ගුණ තියෙනවා. මගේ පුතා හොඳට මතක තියාගන්න ඕනි. නිරන්තරයෙන් විභාගවල අපෙන් විමසන කාරණාවක් විද්‍යුත් චුම්බක තරංග වල ගුණ මොනවද? නැත්නම් ලක්ෂණ මොනවද කියන කාරණාව. අපි බලමු එකිනෙකක් මොනවද මේ විද්‍යුත් චුම්බක තරංග වල ලක්ෂණ කියලා. ඔන්න කියන පුතේ සම්ප්‍රේෂණය සඳහා මාධ්‍යයක් අවශ්‍ය නොවේ. ඔය නොවේ කියන කැලල හරි වැදගත්. සම්ප්‍රේෂණයට මාධ්‍යයක් අවශ්‍ය නොවේ. රික්තකයක් තුලදී 3 වැඩි කිරීම 10 8 ms ඍණයක වේගයෙන් ගමන් කරන්නේ 3 වැඩි කිරීම 10 8 ms ඍණයක වේගයෙන් බාහිර විද්‍යුත්තා චුම්බක ක්ෂේත්‍ර මගින් බලපෑමක් ඇති කරන්නේ හරි විද්‍යුත්තා චුම්බක ක්ෂේත්‍ර බලපෑමක් නෑ මේකට. ඒ වගේම අපි ගත්තොත් තවත් මීට අදාළ ලක්ෂණ තියෙනවා. විශේෂයෙන්ම අපි කියනවා මේ විද්‍යුත්තා චුම්බක ගුණ වල බලපෑමකින් තොරව ගමන් කරන මේ සුවිශේෂී මේ තරංග මාධ්‍යයක බලපෑමකුත් නැහැ මාධ්‍යයක් අවශ්‍ය වෙන්නෙත් නැහැ මේ විද්‍යුත් සහ චුම්බක ක්ෂේත්‍ර ලම්බකව තමයි සම්ප්‍රේෂණය වෙන්නේ නේද මේකේ වේගය ගත්තොත් 3 වැඩි කිරීම 10 8 වෙනි බලය අන්න ඒ වගේ සුවිශේෂී ලක්ෂණ සමූහයක් ඒකාබද්ධ වෙලා තමයි මේ තරංගය ගැන අපි විස්තර කිරීම සිද්ධ කරන්නේ පුතේ මතක තියාගන්න අපිට හමු වන විවිධාකාර විද්‍යුත් චුම්බක තරංග වර්ග තියෙනවා. විවිධාකාර විද්‍යුත් චුම්බක තරංග වර්ග. මොනවද අපිට හම්බෙන විද්‍යුත් චුම්බක තරංග වර්ග? අපි ගත්තොත් එහෙම ගුවන් විදුලි තරංග, ශුද්‍ර තරංග, අදෝරක්ත, ඒ වගේම දෘශ්‍ය ආලෝකය, ඒකම අපි කියනවා පාරජම්බූල කිරණ, එක්ස් කිරණ, ගැමා කිරණ වගේ ඒවා අපිට හඳුනා ගන්න පුළුවන් විද්‍යුත් චුම්බක තරංග විදිහට. මගේ පුතේ තව කාරණාවක් තියෙනවා මතක තියාගන්න ඕනේ. ඔය විද්‍යුත් චුම්බක තරංග ඒ වගේ සංඛ්‍යාතය ගැන සලකලා ඒ වගේ තරංග ආයාමය ගැන සලකලා එකිනෙකට පෙළ ගැස්සුවාම ලස්සන ශ්‍රේණියක් ලබා ගන්න පුළුවන්.
අපි කියනවා විද්‍යුත් චුම්බක තරංගවල තරංග ආයාමයේ අවරෝහණ අනුපිළිවෙලට තරංග ආයාමයේ අවරෝහණ අනුපිළිවෙලට තව විදියකට කිව්වොත් විද්‍යුත් චුම්බක තරංගවල සංඛ්‍යාතයේ ආරෝහණ අනුපිළිවෙලට ඕන මතක තියාගන්න තරංග ආයාමයේ නම් අවරෝහණ අඩු වෙන අනුපිළිවෙලට සංඛ්‍යාතයේ නම් ආරෝහණ අනුපිළිවෙලට වැඩි වෙන අනුපිළිවෙලට මේ තරංග පෙළ ගැස්සුවාම අපිට ලැබෙන ශ්‍රේණිය අපි හඳුන්වනවා විද්‍යුත් චුම්බක වර්ණාවලිය කියලා. විද්‍යුත් චුම්බක වර්ණාවලිය කියලා. ඔයා මේ දකින්නේ විද්‍යුත් චුම්බක වර්ණාවලිය. දැන් බලන්න ඔබේ වම් අත පැත්තට තියෙනවා තරංග ආයාමයේ වැඩි සංඛ්‍යාතයේ අඩුයි ගුවන් විදුලි තරංග. ඊට පස්සේ තියෙනවා ශුද්‍ර තරංග නැත්නම් සූක්ෂම තරංග. අදෝරක්ත ඊළඟට තියෙන්නේ අදෝරක්ත තරංග. ඊට පස්සේ තියෙනවා දෘශ්‍ය ආලෝකය. දෘශ්‍ය ආලෝකය. ඊට පස්සේ තියෙනවා පාරජම්බූල කිරණ. ඊට පස්සේ තියෙනවා එක්ස් කිරණ. ඊට පස්සේ තියෙනවා ගැමා කිරණ. ඉතින් පුතේ මේ විදිහට මේ අපිට හමු වන විවිධාකාර විද්‍යුත් චුම්බක තරංග පෙළගස්සලා තමයි විද්‍යුත් චුම්බක වර්ණාවලිය නිර්මාණය කරගෙන තියෙන්නේ. දැන් අපි විද්‍යුත් චුම්බක වර්ණාවලිය පිළිබඳව කතා කරා ඒ පිළිබඳ හඳුනාගත්තා. ඊළඟට විද්‍යුත් චුම්බක තරංගවල භාවිත පිළිබඳව දැනගන්න එක වැදගත්. ගෝකුලස ඒ ගැන කතා කරමු. ඔව්. දුවේ පුතේ දැන් ඔයාලා දැක්කා විද්‍යුත් චුම්බක වර්ණාවලියේ තරංග රාශියක් තියෙනවා කියලා. ඉතින් අපි බලමු එකින් එක තරංග අරගෙන මේවා තියෙන ප්‍රයෝජන මොනවද අපි මොනවද මේවෙන් ගන්න ප්‍රයෝජන කියන එක. පළවෙනියම ඔබට මේ රූප සටහනින් පේනවා විද්‍යුත් චුම්බක තරංගවල පළවෙනි කණ්ඩායම තමයි ගැමා කිරණ. මේකේ තමයි ශක්තිය අධිකම තරංග අපි ඔය දන්න ශ්‍රේණිය. ඒතර මේවා භාවිතා කරනවා පිළිකා සෛල විනාශ කිරීමට සහ ඔය ලැබ් වල එහෙම නැත්නම් විද්‍යාගාරවල එහෙම නැත්නම් ඔය ඔපරේෂන් කරන කාමරවල ජීවාණුහරණය සඳහා. ඉතින් මේවා තමයි ගැමා කිරණ වල ප්‍රයෝජන විදිහට අපි සාමාන්‍යයෙන් භාවිතා කරන්නේ. ඊළඟ තරංග වර්ගය තමයි ඔබ අහලත් තියෙනවා මේ එක්ස් කිරණ. අපි දන්නවා මේකත් එක්කලා බැඳුණු දේ තමයි ඔබට රූප සටහනින් පේනවා. ඔය බිඳුණු අස්ති වැනි දේවල් වල ඡායාරූප ගැනීම ඒ අභ්‍යන්තර ඡායාරූප ලබා ගැනීම සඳහා මේවා මස් කියන නැත්නම් අපි මාංශ කොටස් හරහා ගියාට විනිවිද ගියාට අස්ති කොටස් හරහා විනිවිද යන්නේ. ඒ නිසා තමයි අපිට ඔවැනි ඡායාරූප ගන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඊළඟ කිරණ වර්ගය තමයි අපිට හම්බ වෙන පාරජම්බුල කිරණ. ඔබ අහලත් තියෙනවා මේ පාරජම්බුල කිරණ UV කිරණ කියලා කිව්වම ඔබ හොඳටම දන්නවා. ඒත් මිනිස් සමේ විටමින් D නිපද වීමට මේක උදව් වෙනවා. ඒකට අපි කියනවා විසරිත හිරු එළියයි අපේ හැමට වැටෙන්න ඕනේ. එහෙම නැත්නම් උදේ හිරු එළිය. නැත්නම් හවස ඉර බැහැගෙන යද්දි තියෙන ලා හිරු එළියයි අපිට ඒක වැදගත් වෙන්නේ. ඊට රෝහල් වල තියෙන විස බීජ විනාශ කිරීමට ඔය මම කිව්වා ඔපරේෂන් කරන තැන්වල වැනි තැන්වල ඉතින් මුදල් නෝට්ටු පරීක්ෂා කරනකොට සමහර දැකලා ඇති බැංකු වලින් සමහර වෙළඳසල් වලින් අපි සල්ලි දුන්නා මේගොල්ලෝ උපකරණයකට දාලා ඒ මුදල් නිවැරදිද කියලා බලනවා හොර නෝට්ටු නෙමෙයිද කියලා භාවිත මේ චෙක් කිරීම සඳහා භාවිතා කරනවා මෙන්න මේ පාරජම්බුල කිරණ. තවත් අපිට වැදගත්ම කිරණ වර්ගය තමයි මේ අපිට තියෙන සාමාන්‍ය ආලෝකය දෘශ්‍ය ආලෝකය. ඉතින් මේක අපිට ඊටාම වැදගත් වෙන්නේ සාමාන්‍ය ජීවීන්ගේ පෙනීම ඇතිවීම සඳහා ආලෝකය ලබා දෙන්නේ දෘශ්‍ය ආලෝකය මගින්. එසේම ශාකවල ප්‍රභා සංශ්ලේෂණය සඳහා ඊටාම වැදගත් වෙන්නේ මේ ආලෝකය. ජීවේ පැවතීම සඳහා අපිට අවශ්‍ය වෙලා තියෙන මෙන්න මේ දෘශ්‍ය ආලෝකේ පරාසය ඔය විද්‍යුත් චුම්බක තරංග වර්ණාවලිය වැදගත්ම කියලා කියන්න පුළුවන් වෙන්නේ අපිට මේ ජීවේ සඳහා. අනිත් එක තමයි ඡායාරූප ශිල්පය සඳහාත් අපිට මේක භාවිතා කරන්න පුළුවන්. ඊළඟට අදෝරක්ත කිරණ. ඉතින් මේකේ ප්‍රධාන භාවිතයක් තමයි අදෝරක්ත කැමරාවල ඔබ දැකලා තියෙන ඔය CCTV වල night vision කියලා ඔබ දකිනවා සමහරට රැයට බලන්න පුළුවන් කැමරාවල ඔක පාවිච්චි කරනවා දුරස්ථ පාලක උපකරණවල ඔබට දුරස්ථ පාලකයේ ගෙවල් වල මම හිතනවා බොහෝ විට දුරස්ථ පාලක තියෙනවා ඔබ බලන්නේ ඒකේ බටන් එකක් ප්‍රෙස් කරලා බලපුවාම ඔබට ඒ බල්බ් එක පත් වෙනවා පේන්නේ නැත්නම් ඔබ කැමරාව බලන්න ඔබේ ෆෝන් එකේ කැමරාවෙන් බැලුවොත් ඔබට අදෝරක්ත කිරණ බලා ගන්න පුළුවන්. ඒ කැමරාවේ කාචයේ සංවේදී අපේ ඇහැට ඒක පේන්නේ නැති වුණාට කැමරාවේ කාචයක් හරහා බැලුවොත් ඔබට ඔය දුරස්ථ පාලක සංඥාවල ඒ අදෝරක්ත වර්ණ බලා ගන්න පුළුවන්. ඊළඟට අපිට හම්බෙන එකක් තමයි සුද්ධ තරංග. අපි ඒවා දන්නවා සුද්ධ තරංග උඳුන් වල තියෙනවා විශේෂයෙන්ම අපි මයික්‍රෝවේව්ස් උඳුන් කියලා කියනවා. ඊට අමතරව අපේ මොබයිල් ෆෝන් වලත් පාවිච්චි වෙන සුද්ධ තරංග කියන වර්ගය තමයි. ඊළඟට අපිට භාවිත වෙන තවත් එකක් තමයි අන්න ඔය රේඩාර් සහ ජංගම දුරකථන වලත් තියෙන පරාසයන් අයිති වෙන්නේ ඔන්න ඔය සුද්ධ තරංග පරාසයට. ඔබ උතන දකින්නේ රේඩාර් තරංගයක් භාවිත වෙන අවස්ථාවක්. ඉතින් තව එකක් ඔබට පෙන්නනවා මෙතන දුරස්ථ සංවේදනය සඳහාත් භාවිත කරනවා විශේෂයෙන්ම ගුවන්විදුලි තරංග. මේ ගුවන්විදුලි තරංග පරාසයේ යටතේ තමයි
රූපවාහිනී තරංග, ගුවන්විදුලි තරංග, ඔබ අහලා ඇති ෂෝට් වේව්ස්, මීඩියම් වේව්ස් කී අහලා තියෙන ඔය විශාල රටවල් වල විශේෂයෙන්ම භාවිත කරන ඇමරිකාව, චීනය වගේ රටවල් වල ඔය ෂෝට් වේව්ස්, මීඩියම් වේව්ස් කියන ඒ තරංග පරාසයන්. ඉතින් ඒවෙන් අපිට භාවිත කරනවා අපි විශේෂයෙන්ම sannivedana තාක්ෂණය සඳහා භාවිත කරන තරංග පරාසය තමයි ඔන්න ඔය ගුවන්විදුලි තරංග පරාසය. ඉතින් මේ ආකාරයට අර විද්‍යුත් චුම්බක තරංග වල ප්‍රයෝජනයන් අපිට කතා කරන්න පුළුවන්. තරංග කියන පාඩම් මාතෘකාව අද අප සාකච්ඡා කළා. දෙසැම්බර් මාසේ පළමු වෙනිදා අපි ඔබට යොමු කරන ලද ප්‍රශ්නයට නිවැරදි පිළිතුරු තිරේ දිස් වෙනවා. ඒ වගේම එහි ජයග්‍රාහකවන් පිළිබඳවත් අපි සිහිපත් කරනවා. ආර්.පී. සිනෙත් සකුන්ත හේනිගම මධ්‍ය මහාවිද්‍යාලයේ, ඒ වගේම කෙංගල්ල මහාවිද්‍යාලයේ පී.පී. විජේතුංග, විජයබා ජාතික පාසලේ ආර්.එස්.පී. සසිදු නිම්සර ඔබ තිදෙනාටම එම්.ඩී. ගුණසේන සමාගම අනුග්‍රහයෙන් වටිනා ප්‍රශ්න උත්තර පොත් කට්ටලයක් නුදුරේදී ලැබේවි. එහෙමනම් අද දවසේ පාඩම් මාතෘකාව බොහොම සවිස්තරාත්මකව ඔබට පැහැදිලි කර දුන් මිනුවන්ගොඩ බුරුල්ලපිටිය ජාතික පාසලේ විද්‍යා ආචාර්ය ගෝකුල සිරිවර්ධන සර්ටත්, කඳාන ශාන්ත සෙබස්තියන් විද්‍යාලයේ විද්‍යා ආචාර්ය වසන්ත ගුණවර්ධන සර්ටත් අපේ ස්තුතිය පිරිනමමින් අදට ජාතික පාසල විද්‍යාව වැඩසටහනින් සමගෙන යන්න අපට අවසර ප්‍රාර්ථනා කරන ඔබට යහපත් දවසක්. ආයුබෝවන්.